साधु 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 नमस्कार वेवा බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි साधु 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 इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विद्याचरण सम्पन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्मसारथि සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු
අනුත්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දෙවැනි දිනටත් වෙසක් පුර 15වක පොහොය නිමිති කොටගෙන ඕමානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ
විහාරස්ථානයේ විහාර කමිටුවේ ආරාධනාව මෙත් සිතින් පිළිගෙන අන්තර්ජාලය ඔස්සේ අප විහාරස්ථානයට වැඩම කළ අතිපූජ්‍ය අවසරයි මාරතුවෙල විජිසිරි ස්වාමීන් වහන්සේ අප විහාර කමිටුවෙන් වෙනුත් තානාධිපති කාර්යාලය වෙනුවෙනුත් පැමිණ සිටින සිළුම සදහැවතුන් වෙනුවෙනුත් මා මේ අවස්ථාවේදී පාදපත්ම නමස්කාර පූර්වක සාදුනාද පවත්වා පිළිගනිමි. සාදු සාදු සාදු. අද දින සම්බුද්ධ පූජාවේ ධර්මානුශාසනාවේ සඳහා දායකත්වයේ උසුන් ලබන්නේ වෛද්‍ය අලදෙනිය මහතා සහ එම මහත්මිය ඇතුළු දරු දැරියන් විසිනි. සම්බුද්ධ පූජාවට සහ ධර්මානුශාසනාව සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මල් වට්ටියක් පූජා කර ඒ සඳහා ආරාධනා කිරීමට වෛද්‍ය නලින් අලදෙනිය මහතාට අප ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සම්බුද්ධ පූජාවටත් ධර්මානුශාසනාවටත් කාලයයි මේ. සාදු සාදු සාදු. හොඳයි, නැවත වාරයක් සියලු දෙනාම සාදු නාදයක් පවත්වන්න. නමස්කාරය කියන්නේ පංචශීලයේ සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ตติยมปิสังฆังสรณังกัจฉามิปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุ
මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සාදු ඕමානේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ ඒ විහාර කමිටුවේ ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්නතුන් ප්‍රධාන මේ අවස්ථාවට සම්බන්ධ වන වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි ඊයේ දවස තුල අප ශාන්තිනායක තිලෝගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ත්‍රිමංගල්‍ය සිහිපත් කරමින් ලෝකවාසී සියලුම ජනතාව විසින් බෞද්ධ ජනතාව විසින් ඒ උතුම් වෙසක් පුර 15ක පොය දවස බොහෝම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුතුව ස්මරණය කරන්නට යෙදුණා. ඒ වෙනුවෙන් ඕමාන් ඒ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාර කමිටුවත් තමන්ගේ විහාරස්ථානීය මූලික කරගෙන මේ ආකාරයට හින්කම් මාලාවක් සංවිධානය කරමින් ඊයේ දවසේදී ඒ බෝධි පූජා පින්කම් සහ ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුණා. මේ වෙලාවේදී මේ සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ පිළියෙල කර ගන්නට යෙදුණු tempat කළ සියලුම පූජා ද්‍රව්‍යයන් ඒ තුන් ලෝකාග්‍ර වූ අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන් සිහිපත් කරමින් පරාමර්ශනය කරමින් ඒ උතුම් බුදු ගුණයන් උදෙසා මේ පූජා වේවා පූජා කරමි කියන හැඟීමෙන් යුතුව සම්බුද්ධ පූජාව සිද්ධ කරන්නට ඉතින් මේ වෙලාවේදී සියලු දෙනාම මාත් සමග ගාථා සජ්ජායනා කරමින් කවුරුත් ඒ බුද්ධ වන්දනාවට එකතු වෙමු. සෑම දිනම මා සමග කියන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ එහි පස්සිකෝ කෝපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ
සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තම් ලෝකස්සාති වන්දාමි චේතියං සම්භං සබ්බතානේ සුපතිච්චිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්පාරි විජයන්නකා පත්තු සම්බන්්‍යුතං සත්තා වන්දේ තම් බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ගනසාරම්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ අදිවාසේතුනෝ භන්තේ පානියං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ ඉලාන පච්චයන් නිමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ දේසජ්ජම් පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ සම්භං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන
පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පඤ්ජලිතේ සති අන්ධකාරේන ඕනත්ථා පදීපන්න ගවෙස්සතාති. බණහන්න සූදානම් වන වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි, ඊයේ දවසට යෙදෙන්නට යෙදුණු වෙසක් පුර 15වක පොය දවස නිමිති කරගෙන ඕමාන් දේශයේ ඒ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාර කමිටුව මගින් සෑම වර්ෂයකම සංවිධානය කරනු ලබන වෙසක් පින්කම් මාලාව මෙම පවතින තත්ත්වය හේතු කොටගෙන මේ ආකාරයට මාර්ගගත ආකාරයෙන් මෙම ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් ඔබ සෑම දිනාටම ඒ අඛණ්ඩව පවතින ඒ පින්කම් මාලාව සිද්ධ කරන්නටයි කටයුතු සූදානම් කරන්න තියෙන්නේ. ඉතින් අද මේ පින්කම සඳහා ප්‍රධාන දායකත්වයේ දරන්නේ වෛද්‍ය නලින් අලදෙනිය මහත්මයා, එම නෝනා මහත්මිය ප්‍රධාන පවුලේ දූ දරුවන් ඇතුළු ඥාතීන් විසින් විශේෂයෙන්ම මේ අවස්ථාවට ඕමාන් දේශයේ තුල ඒ තමන්ගේ වෘත්තියන්හි නියැලෙමින් කටයුතු සිදු කරන සියලුම දෙනා මේ මාර්ගගත ආකාරයෙන් සහසම්බන්ධ වෙලා මෙම ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නටයි සූදානම් වෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ඒ ත්‍රිමංගල්‍ය අරමුණු කරගෙන අපි ඊයේ දවසේ මේ දින කීපේ පුරාවට විවිධ පින්කම් සූදානම් කරමින් උන්වහන්සේට ආමිෂ වශයෙන් සහ ප්‍රතිපත්ති පූජා වලින් උන්වහන්සේ පිදීමට කටයුතු සූදානම් කරගෙන යනවා. පින්නතනි, බුදුරජාණන් වහන්සේ මෙම ආමිෂ හා ප්‍රතිපත්ති පූජා වලින් බහුතරයක් එහෙම නැත්නම් බොහෝ සෙයින් අගය කරන්නට යෙදුනේ මෙම ප්‍රතිපත්ති පූජාව. ඉතින් මේ වෙලාවේදී ඔයත්තන් මේ බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේට මේ තෙල් මල් පහන් සුවඳ දුම් ගිලම්පසාදිය පූජා කරලා ඒ තුළින් ඒ ආමිෂ පූජාව සිද්ධ කරා වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ දේශනා කළ වදාළ ඒ සුවහසු දහසක් ධර්මස්කන්ධයෙන් බිඳක් මේ මොහොතේදී ශ්‍රවණය කරලා ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍ය කරන
ධර්මඥානෙ දිනු කරගන්නටයි මේ ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නේ. ඉතින් බණ ඇසීම පිළිබඳව ඔයයන්ට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය කරන්නේ නැහැ. සෑම දිනකම නිරන්තරයෙන් ධර්මයට මුල් තැන දෙමින් ධර්මයත් සමගම කටයුතු කරන පිරිසක්. ඉතින් කුංචි වචනයක් සිහිපත් කරනවා නම් පින්නතුනි, මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා දැන් අවුරුදු 2500 ගණනක් ඉක්මලා ගියත් 564 වන ඒ බුද්ධත්ව ජයන්ති අපි සිහිපත් කරන්නේ. තවම අපි වාග්ය සම්පන්නයි වාසනාවන්තයි බුදුරජාණන් වහන්සේ දැකීමේ හැකියාව අපට තිබෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දා වක්කලී හාමුදුරුවන්ටත් පැහැදිලි කරේ යමෙකුට බුදුරජාණන් වහන්සේ දකින්නට අවශ්‍ය නම් ඒ කෙනාට සුදුසුම දේ තමයි මේ ධර්මයේ තේරුම් ගන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන බුදුබණ පදයට අනුව අපිට ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දකින්නට පුළුවන් නම් අපිට සත්‍ය වශයෙන්ම තවම බුදුරජාණන් වහන්සේව දැක ගැනීමේ වාසනාව තිබෙනවා. පින්නතනි හිතන්න අපි එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ සිටිය ඒ කාලය තුල උන්වහන්සේ හා සමගම ඒ අසල ජීවත් වුණත් අපි උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරන්නේ හෝ ඒ ධර්මයේ පිළිගත්තේ නැත්නම් අපිට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ එක් තව පුද්ගලයෙක් මිනිසෙක් පමණයි. ඒ නිසා මේ ධර්මයේ කියන දේ ඊටාම වටිනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තමයි තමන්ගේ ගුරුවරයා විදිහට සලකන්නට යෙදුනේ. ඒ වගේම අපි දන්නවා බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයෙන් අපි අහුවත් වැදගත්ම වන්නේ මොකක්ද කියලා. අපි ශ්‍රද්ධාව නිසා අපි උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේ. බුද්ධ රත්නය තමයි උතුම්ම රත්නය. ඒක ගැටලුවක් නැහැ. නමුත් පින්නතුනි මම මුලින්ම පැහැදිලි කරා බුදුරජාණන් වහන්සේ නැත්නම් බුද්ධ රත්නය පිළිබඳ ඇතිවෙන හැඟීම ඇති වෙන්නේ අපිට ධර්ම රත්නය පිළිබඳ තියෙන අවබෝධය. අපිට ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැත්නම් බුදුහාමුදුරුවෝ කියන්නේත් මම මුලින් මතක් කළ පරිදි තව එක් පුද්ගලයෙක් හෝ ආගමික නායකයෙක් පමණයි. එනිසා පින්නතුනි මේ ත්‍රිවිධ ශාසනය තුල පරියත්ති ශාසන, ප්‍රතිපත්ති ශාසන හා ප්‍රතිවේද ශාසන කියන එකේ වැදගත්ම දේ විදිහට අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරන්න තියෙන්නේ මේ පරියත්ති ශාසනය. පරියත්තිය කියලා කියන්නේ ධර්මයේ අධ්‍යයනය කිරීම. ධර්මයේ අධ්‍යයනය කරන්නේ නැති කෙනෙකුට කවදාකවත් ප්‍රතිපත්තිය පුරන්න බෑ. හිතන්න ඔයත්තන් යනවා වනගත වෙලා භාවනා කරන්න. හොඳින් ධර්මඥානය නැත්නම් මොකද වෙන්නේ? මගදී භාවනාව එක එක විදිහට සිද්ධ කරන්න. එහෙම නැත්නම් තව කවුරු හරි තැනකට යනවා අපි සත්‍ය අවබෝධ කරගන්න. හොඳ ධර්මඥානය නැත්නම් පින්නතුනි අපි ඒ කියන හැම දෙයක්ම පිළි අරගෙන මන්මුලා භාවයටපත් වෙනවා. ඉතින් කොහෙද ප්‍රතිවේදයක් ලබා ගන්න, අවබෝධයක් මගපල ලබන්නට බෑ. ඒ නිසා මේ ධර්මඥානය දියුණු කරගන්නවා කියන එක තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේට කරන්නට පුළුවන් හොඳම පූජාව, හොඳම වන්දනා, හොඳම ගෞරව කිරීම. ඒ නිසා අපි බොහොම සතුටු වෙනවා මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට අසාරේ සාරමතිනෝ සාරේචා සාර දස්සිනෝ කියන පරිදි තරුදය බහැර තරුදේ විදිහට නිසරුදේ නිසරුදේ විදිහට සලකමේ සාරංච සාරතෝ ඤත්වා කියපු විදිහට තරුදේ අපේ ජීවිතයට එකතු කරගන්නවා. විශේෂයෙන්ම මේ ඕමාන් සම්බුද්ධත්ව ජයන්ති කමිටුව අපි දන්නවා බොහෝම නිරන්තරයෙන්ම මේ ලංකාවේ සේවය කරන පිරිසට පින්කම් සිද්ධ කරගන්නට සහ බොහෝම හොඳින් මේ ධර්මඥානය දියුණු කරගන්නට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ඉතින් මේ වෙලාවේදී ඒ වෙනුවෙන් අපි මේ කුංචි අනුශාසනාවක් ධර්ම දේශනාවක් සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ වෛද්‍ය නලින් අලදෙනිය මහත්මාණන් සහයම මැතිණිය ප්‍රධාන ඒ පවුලේ පිරිනතුන්. ඒ වගේම මේ අවස්ථාවට විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. ඉතින් මේ සෑම දිනාටම ආශිර්වාද කරන්නටත් විශේෂයෙන්ම අපේ නලින් මහත්මාණන් ප්‍රධාන මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා. මීට වසර 4කට මත්තෙන් තමන්ගෙන් නමින් පරලොව ජීවිතයට එකතු වුණු ඩී.බී. අලදෙනිය ආදරණීය පියාණන් වහන්සේටත් එම අලදෙනිය මහත්මියගේ ආදරණීය පියාණන් වහන්සේ වන එන්.පී. රණවීර මහත්මාණන් මීට වසර 2කට මත්තෙන් නිදනක් ප්‍රාප්ත වන්නට යෙදුනි.
ඒ මැතිතුමන් ප්‍රධාන වර්ග પરම්පරාවේ මේ සියලු දෙනා නමින් මියගිය යම්තා ඥාතීන් සිටිනවා නම් ඒ සෑම දෙනාටත් පින් අනුමෝදන් කරන්න වගේම මේ සියලු දෙනාටම සෙත් පතන්න මේ සම්බන්ධ වන සියලු දෙනා අපේ තානාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඒ වගේම මේ දිනවල ඒ රෝගී තත්ත්වයන්ගෙන් පසු වෙන අසංක මහත්මයා ප්‍රධාන ඒ පිරිසට ආශිර්වාද කරන්නත් ආදී වශයෙන් අරමුණු රාශියක් තිබෙනවා. ඒ වගේම මීට වසර 5කට මත්තෙන් මිය ගිය ඒ අමරවංශ මහත්මයාණන්ටත් අපේ ප්‍රසන්ත ගලප්පති මහත්මයාණන්ගේ ආදරණීය සහෝදරයා චමින්ද කුමාර මහත්මයාණන් මීට මාස 3කට මත්තෙන් අදිසිය අභාවයට පත් වෙන්නට යෙදී ඒ සියලු දෙනාටම පින් දෙන්න සහ ඒ ජීවත්ව වාසය කරන සෑම දෙනාටම ආශිංසනේ ආශිර්වාදේ පළ කරන්නට මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්කම අවසානයේදී අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් පින් අනුමෝදන් කරමු. ඉතින් අද ධර්ම දේශනාව සඳහා මම ධම්මපද පාළියේ බොහොම වටින ධර්ම කාරණා සඳහන් වන ධර්ම ගාථාවක් මාතෘකා වශයෙන් තබා ගන්නට. හෝනෝ හාසෝ කිමානන්දෝ නිච්ඡන් පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපන්න ගවෙස්සත කියන මේ ගාථාව. මේ ගාථාව පදනම් කරගෙන අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිබඳවත් සාකච්ඡා කරමින් බෞද්ධයන් විදිහට අපේ ජීවිතයේ අරමුණ පිළිබඳව අපි කල්පනා කරන්නට මේ වෙලාව වෙන් කර ගන්නට ඕනේ. පින්නතනි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්නේ මම ඒ කාරණාව පැහැදිලි කරන්නට කලින් මෙහි අර්ථය පිළිබඳව පැහැදිලි කරලා හිටියොත් වටිනවා. හෝනු හාසෝ කිමානන්දෝ නිච්ඡන් පජ්ජලිතේ සති. නිච්ඡන් පජ්ජලිතේ සති. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා නිච්ඡන් කියලා කිව්වේ නිතර. පජ්ජලති කියලා කියන්නේ ගිනි ගන්නවා නැත්නම් ඇවිදිනවා, ඇවිලෙනවා. නිතරම ගින්නෙන් ඇවිලෙමින් තිබෙන කල්හි තිබෙනකොට හෝනු හාසෝ කවර සිනහවක්ද? කිමානන්දෝ කවර සතුටක්ද? පින්නතුනි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. උන්වහන්සේ අපෙන් විමසනවා. අපි මේ නිරන්තරයෙන්ම මහා ගින්නකින් දැවෙනුයි ජීවිතේ ගත කරන්නේ. මහා ගිනි ජාලාවන්ගෙන් අපි දැවෙන අපි මොකද කරන්නේ? ඒ ගින්නෙන් දැවි දැවි ඉන්න ගමන් අපි බොහොම සතුටින් ප්‍රීතිමත්ව කාලය ගත කරනවා. ඉතින් උන්වහන්සේ අපෙන් විමසන්නේ මෙහෙම ගින්නකින් දැවෙනකොට මොන කිනාවක් මොන සතුටක්ද? අන්ධකාරේන ඕනද්ධා අපි මහා ඝන අඳුරකින් වැවිලා ඉන්නේ. මෙන්න මේ ඝන අඳුරෙන් වැහිලා ඉන්න අපි බුදුරජාණන් වහන්සේ අහනවා පදීපන්න ගවෙස්සත නිවන නැමැති පහන සොයන්නේ නැද්ද කියලා. මම හිතන්නේ මේ ගාථාව පැහැදිලි කරනකොටම ඔයයන්ට අවබෝධ වෙන්නේ නැති මේ ගාථාව තුළ හරි ලස්සන සාහිත්‍යාත්මක වැදගත්කමක් තියෙනවා. මේ හැම වචනයකම පින්නතුනි ධර්මමය වටිනාකමක් තියෙනවා. ඒ වගේම ඒ වචන සංකේතානුසාරීව තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. බලන්න. පළවෙනිම ගාථා පෙළි දෙකෙන් අපට හමු වෙන දෙයක් තමයි කෝනුහාසෝ කිමානන්ද නිච්ඡන් පජ්ජලිතේ සති. ඇවිලෙනවා, ගිනි ගන්නවා කියන කාරණා. අපි දන්නවා ගින්දර කියන දේ කවදාකවත් සැනසීමකට නෙවෙයි සිද්ධන්නේ. අපි නිකමටත් කියනවා කාටවත් ගින්දරක් දෙන්න එපා. ගින්දර කියනකොටම අපිට පිච්චීම, ඇවිලීම තමයි, ගිනි ගැනීම තමයි ඉතිපත් වෙන්නේ. ඒතකොට ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ ගින්දරට යම් දෙයක් උපමා කරනවා. ඒ වගේම තමයි උන්වහන්සේ පැහැදිලි කරන තව රූපකයක් එහෙම නැත්නම් සංකේතයක් තමයි අන්ධකාරය. අන්ධකාරය නොනත්ත. මෙතන මේ අන්ධකාරය කියලා කියන්නේ මේ අපි අවට දැන් මේ පැතිරලා තියෙන පැතිරෙමින් යන අන්ධකාරය නෙවෙයි. මේ අන්ධකාරය අපිට මේ විදිහට විදුලි බුබුලු දැල්ලලා විනාශ කරන්නට පුළුවන්. මහා ඉර එළිය වැටුණ ගමන් මේ අන්ධකාරය දුර වෙනවා. නමුත් පින්නතුනි මොනතරම් ඇස් දහසකින් අපි මේ ලෝකයේ දිහා බැලුවත් අපි ඉන්නෙම ඒ අන්ධකාරයෙන් වෙලිලා. ඒ තමයි අවිද්‍යාව නැමැති අන්ධකාරය. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ අවිද්‍යාව අඳුර දුරලලා ඒ අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරන පදීපන්න ගවෙස්සත ප්‍රඥාව නිර්වාණය මඟඵල නැමැති පහන සොයන්නට කියන කාරණා.
ඉතින් අපි මේ සම්බන්ධයෙන් කුංචි සාකච්ඡාවක් ඇති කරගන්නට මේ පිළිබඳව විමසලා මොනතරම් ගැඹුරු සහ මොනතරම් වටින ධර්ම කාරණයක් අපිට බුදුරජාණන් වහන්සේ අපට දැනෙන විදිහට මේ එදිනෙදා අපි දකින්න ගින්දර අන්ධකාරය පහන මේ වගේ දේවල් උපමා කරගෙන භාවිත කරමින් දේශනා කරලා තියෙනද කියන කාරණාව අපි කෙටියෙන් කල්පනා කරමු. පින්නතුනි මේ ගාථාව දේශනා කරන්නට යෙදුණු කාරණයක් බොහොම රසබර ඒ වගේම හරීම අද කාලයට ගැලපෙන කාරණාවක්. මොකක්ද? මම කෙටියෙන් කාල වේලාව ඉක්මන නිසා මතක් කරන්නම්. ඒ බුදුහාමුදුරුවෝ පහළ වෙලා හිටිය සමාජයේ හිටිය කුලපතියෝ නැත්තම් අපි කියන්නේ මහත්තුරු ටිකක් හොඳ ව්‍යාපාරිකයෝ ටිකක් කල්පනා කරනවා අපේ බෙරින්දවරු නැත්තම් භාර්යාවෝ ටික හොඳට හදා ගන්න ඕන කියලා කියන්නේ මේ අය හොඳ මාර්ගයේ ගමන් කරවන්නට ඕන. ඒ නිසා මොකද කරන්නේ? විශාකා මහෝපාසිකාවට මේ අය බාර දෙන්න ඕන කියලා කල්පනා. බේරෙන්නත් කියලා හිතාගෙන වෙන්නේ නැති නේද? කොහොම හරි විශාකාව ගාවට යවනවා 500ක් මේගොල්ලෝ මහත්තුරු එකතු වෙලා 500ම යවනවා. මෙන්න මේ ඔයගොල්ලෝ ගිහිල්ලා විශාකා උපාසිකාවත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න. දැන් මෙහෙම විශාකාවත් එක්ක එකතු වෙලා දැන් ඔයත්තන්ට අමුතෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය කරන්නේ විශාකාව බොහොම ශ්‍රද්ධාව තියෙන, ඒ වගේම ධනට පින්නට කැමති, නිතර තෙරුවන් සරණ යන එහෙම කෙනෙක්. මෙයාත් එක්ක එකතු වෙලා කටයුතු සිද්ධ කරනවා. කොහොම යනකොට පින්නතුනි ඉන්දියාවේ තියෙනවා යත්තන් අහලත් ඇති විවිධ රටවල් වල මේ වගේ සැනකෙලි තිබෙනවා. මොකක්ද? සතියක් සුරාපානය කරනවා. ලේසි නෑ නේද? එක දවසක් නෙවෙයි සතියම මේ මහත්තුරු කරන්නේ මොකක්ද? සුරාපානය කරන එක. හොඳ නම් තියෙන ඒවා ගෙනල්ලා ඉතින් මේගොල්ලෝ එක එක දේවල් පාවිච්චි කරනවා. ඉතින් මොකද කරන්නේ? සතිය ගෙවිලා ගියාට පස්සේ ඔන්න හොඳටම මේ දීමත් හිටපු ස්වාමි පුරුෂයෝ ටික නැවතත් අර නිකන් අපේ අවුරුදු කාලේ වගේ නේද? අවුරුදු කාලෙත් එහෙමනේ. මොකද වෙන්නේ? පටන් ගන්නෙම අවුරුද්ද ඔය වගේ දේවල්. මේගොල්ලොත් ඉතින් අවුරුද්ද ඉවරලා අර නැවත රැකී ආරක්ෂාව සඳහා පිට වෙලා යනවා වගේ. මේ අයත් මොකද කරන්නේ? ගෙවල් වලින් යනවා විවිධ කුඹුරු කොටන්න යනවා, ගොවිතැන් කරන්න යනවා, ඊළඟට වෙලහෙන දාම් කරන අය වට යනවා. දැන් ගෙදර කවුද ඉතිරි වෙන්නේ? අර උපාසිකාවට විශාකා මහ උපාසිකාවට බාර දීපු භාර්යාව ටික තමයි ඉන්නේ. දැන් නෝනලට හිතෙනවා ගෙදරට වෙලා ඉන්නකොට ඇයි මහත්තුරුන්ට විතරද බොන්න හොඳ. අපි බිව්වත් අපිට මේවා අර සිංහල විදියට කියනවා නම් වදින්නේ නැද්ද නේද? අපිට මේවා බිව්වම මොකද වෙන්නේ කියලා හිතන්න මේගොල්ලෝ අර තිබිච්ච ටික ඉතිරි කරලා තිබිච්ච බෝතල් වලින් අරගෙන මේ තියෙනවා බොනවා. අපි දන්නේ මොකද්ද බිව්ව වර්ගය කියලා. කොහොම හරි දීලා බලනකොට මහත්තුරුන්ට වගේනේ මේගොල්ලන්ට හොඳටම දෙරි. දන්නවනේ ඉතින් බිව්වට පස්සේනේ දැන් බැලුවා නෝනලා අද නම් ගෙදර කෙලින් හිටියොත් එහෙම හොඳට කන්න වෙනවා. දැන් මොකද කරන්නේ? මේකෙන් බේරෙන්නත් ඕන කියලා විශාකාව ගාවට යනවා. ගිහිල්ලා කියනවා අනේ අපිව බේරගන්න. දැන් ගෙදරට මහත්තුරු ආපු ගමන් අපිට ගුට්ටි කන්න තමයි වෙන්නේ. ඇයි? අපි එයාලගේව බීපු නිසා විතරක් නෙවෙයි. මේ අපි සුරාපානය කරපු නිසා අපිට අනිවාර්යයෙන්ම ගුටි කන්න වෙනවා. මේ වෙලාවේදී විශාකාව ඉදිරිපත් වෙන්නේ නෑ කියන මට කරන්න දෙයක් නෑ. ඔයගොල්ලෝ මේක විසඳ ගන්න කිව්වම මේ අයට මොලේ පාවිච්චි කරලා කරනවා මොකක්ද? හරි. අපි එහෙනම් හැමෝම ගෙදරට ගිහිල්ලා නිදාගමු අසනීප වෙලා. දැන් ඔන්න ගිහිල්ලා නිදාගෙන ඉන්නකොට මහත්තුරු එනවා ගෙවල් වල. ඇවිල්ලා බලනකොට කියන්න දෙයක් නෑනේ නේද? මේ අයට තේරෙනවා මොකද මහත්තුරු සතියක්ම කරේ ඕකනේ. මෙයාලට ගෙට ඇතුල් වෙනකොටම තේරෙන්නේ නැති අද හරි තමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? හොඳටම අල්ලගෙන තඩිවානවා මේ දීපු නෝනට. ඊට පස්සේ මෙහෙම බැනලා කොහොම දුකින් වගේ විශාකාවට කියලා කියන මෙයාලා අදලා මේ කරගන්න එහෙම කියලා නැවතොන්න ඒ කාරණේ පාස්. දැන් මේගොල්ලෝ ආපහු මොකද වෙන්නේ? විශාකාව ගාවට ගිහිල්ලා සමාව අරගෙන කියනවා අපි ආයේ මේ වගේ දේවල් කරන්නේ නැහැ. අපි මෙහෙම දේවල් කරමු කියලා. ඉතින් නොහම ටික දවසක් යනකොට ආපහු දවසක් කතා කරනවා අපි උයන් සිරි නරඹන්න යමුද? නිකන් පොඩි ට්‍රිප් එකක් යමු. ඒත් විශාකාව කැමති වෙන්නේ නැහැ.
මොකද මේ අයගේ හැටි දන්න නිසා. දැන් තේරෙනවත් ඇති මොකද ගෙවල් වලින් යවුවේ කියලා සමහර විට නේද? කොහොම හරි කමක් නැහැ. මේ නෝනල් ටික එකතු වෙලා කියනවා එහෙනම් අපි පන්සලට යමු. වියනට යන්න බෑ කිව්වේ. අපි පන්සලට යමු බුදුහාමුදුරුවෝ බලන්න කියලා කිව්වම අන්න විශාකාව කැමතිලා කෙනෙක් නම් වඩ සූදානම් කරගන්න කියලා තියෙන මල් වට්ටි අරෝමේ ඔක්කොම සූදානම් කරගන්න. දැන් අර නෝනල ටික සූදානම් වෙනකොට ඔය අතර තව හිටපු ටික දෙනෙක් එකතු වෙලා මොකද කරන්නේ? අර තිවිච්ච බෝතල් වලින් ටිකකුත් මේ වගේ ASCII අංගගන්න. දැන් වැඩේ රස වැටිලා මොකද කරන්නේ? ඔන්න ටිකක් වෙලා යනකොට මේගොල්ලෝ පන්සලට යනකොට හොරෙන්ම 500ක් නේ කෙනෙක් දෙනෙක් නේ මේ අය අරව පානය කරලා විසාකාව දන්නෙත් නෑ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙන්න බණ අහන්න සූදානම් වෙනකොට මේ අයට හොඳටම වැඩි ආපහු අර හිටියා වගේම දැන් ඔයයන් දැකලා තියෙන අත්දැකීමෙන් මැවිලා පේනවනේ නේද? දැන් මෙතන හැම හිටියා නම් දැන් බණ කියන්න දෙන්නේ නැහැ. නැගිටිනවා, විහිළු කරනවා, hina වෙනවා, පිළිගන්න. මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ බැලුවා විසාකාවට තේරුණා මේ කාරණාව මොකක්ද? ඒ වෙලාවේදී විසාකාව සමාවිල්ලනවා. නමුත් බුදුහාමුදුරුවෝ මේ අයව දමනය කරන්න මේ වෙලාවම බලලා පින්නතනේ බණපොතේ නම් සඳහන් කරන විදිහට ඉතින් මාර්යාය අමුතුවෙන් දෙයක් කරන්න ඕනත් නැහැ. නමුත් බණපොතේ සඳහන් කරනවා මාර්යාත් මේගොල්ලන්ට ආවේශ වෙලා තවත් මෙයාලගෙන් වැඩ ගන්න පටන් ගත්තා. මෙයා බුදුහාමුදුරන්ට පස කරනවා මේ වෙලේ බුදුහාමුදුර මොකද කළේ? මේ රෝම ධාතුවෙන් මහා අන්ධකාරයක් මොකද? කිසිම නිකන් ළඟ තියෙන දෙයක්වත් නොපෙනෙන විදිහට අන්ධකාරයක් මවලා මෙයා බය කරන තත්ත්වයකට. මෙයා බිය වෙලා බයටපත් වෙලා ඊයෙන් කෑ ගහනකොට මොකද වෙන්නේ? ඊළඟට මහා ආලෝකයක් මේ විදිහට මේගොල්ලෝ බියටපත් වුණාට පස්සේ මේගොල්ලෝ බොහොම අර තිබිච්ච තත්ත්වයන් පහ වෙලා මේ අය බය නිසාම දැන් බයටපත් වෙන ගමන් අර වැඩි වෙච්ච දේවල් සැට වෙලා බුදුහාමුදුරන්ට බොහොම ශ්‍රද්ධාවෙන් වැඳලා සමාව කරනවා. මෙන්න මේ වෙලාවේ තමයි දැන් ඔයයන්ට තේරෙන්නේ ඇයි මේ hina වෙලා නේද මේ සතියක් තිස්සේ මේගොල්ලෝ ස්වාමි පුරුෂයත් මේ දේවල් කරා. දැන් මේගොල්ලොත් මේවා මෙන්න මේ වෙලාවේ තමයි බුදුහාමුදුරෝ බොහොම අර නිකන් තමන්ගේ දරුවන්ට කරන අනුශාසනයක් බොහොම තමන් කරුණාවෙන් මේ අයට අනුශාසනාවක් කරනවා. කෝනෝ හාසෝ කිමානන්දෝ නිච්ඡන් පච්චදිතේ සති අන්ධකාරේන ඕනද්දා පදීපන්න ගවිස්සත. දැන් ඔයයන්ට තේරෙනවා ඇයි අපි මේ hina වෙවි නට සතුටු වෙන්නේ? අපි මේ මහා ගින්නක දැවෙන පිරිසක්. හතර කොනෙන් දැන් මේ අපි ඉන්න තැන මේ හතර පැත්තෙම ගිනි ගන්නකොට අපි මොකද කරන්නේ? සතුටු වෙවි හිටියොත් එක වැඩක් වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි මේ මහා ගින්නකට දැවෙන පිරිසක්. ඒ වගේම අපි එහෙම ගින්නට දැවුනට අපිට ඒක ගින්නක් කියලා තේරෙන්නේ නැහැ. මොකද අන්ධකාරයේ නොනද්ද අපේ ඇස් අන්ධ වෙලා මහා කළුවරකින් අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් අන්ධ වෙලා. ඒ නිසා අපිට බුදුහාමුදුරෝ දේශනා කරනවා අපිට නිවන නැමැති පහන, ඥානය නැමැති පහන සොයන්නට උත්සාහ කරන්න. එහෙමනම් පින්නතුනි මේ ධර්මතාවයේ මේ ධර්ම කාරණාව අපි හැමෝටම පොදුයි. ඒ මොකද අපි කෝනෝහාසෝ කිමානන්දෝ ඒ වගේම තමයි නිච්ඡම් පජ්ජලිතේ අපි නිතර මේ දැවෙමින් පවතින්නේ. බුදුහාමුදුරෝ දේශනා කරන 11 ගින්න. මේ 11 ගින්නකින් අපි දැවෙන පිරිසක්. ඉතින් අපිටත් බුදුහාමුදුරෝ දේශනා කරන අන්ධකාරයේ නොනද්දා පදිපන්න කවිස්ස. මේ ගාථාවේ බොහෝම ලස්සන කාරණාවක් තමයි අපි මේ ගින්නකින් දැවෙනවා. මේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ ගින්න නිවන්න. එහෙනම් ඔයයන්ට දැන් පැහැදිලි වෙන්න තුන මොකක්ද මේ ගින්න කියන්නේ? ගින්න කියලා කියන්නේ සසර දුක පින්නක. බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි රාගය, ද්වේෂය, මෝහය, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස මෙන්න මේ 11 ගින්නෙන් අතරක් නැතුව නිච්ඡන් නිතර ඒ කියන්නේ එක මොහොතක්වත් පින්නතුනි අපිට සැපයක් කියලා මේ සසර දකින්න පුළුවන්කමක් මේ හැම වෙලාවකම අපි මොකක් හෝ දුකකින් මොකක් හෝ ගින්නකින් පෙළෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම කරුණාවෙන් ඒ වගේ මහා කරුණාවෙන් අපිට දේශනා කරන්නේ මේ සසරින් අත් මිදෙන්නට උත්සාහ කරන්න. මේ වගේම ලස්සන කතාවක් තියෙනවා මහායාන පොතක් තියෙනවා පින්නතනේ සද්ධර්ම පුණ්ඩරීක කියලා. සද්ධර්මය කියන්නේ සද්ධර්මයේ නැමැති සුදු නෙළුම් මලට තමයි පුණ්ඩරීක කියන්නේ සුදු නෙළුම. මේ මහායාන පොතක් වුණාට මේක හරි ලස්සන කතාවක් කියනවා.
මේකටම ගැලපෙනවා. මොකක්ද? දවසක් තාත්තා කෙනෙක් ගමනක් ගිහිල්ලා එනකොට දකින්න පරණ ගෙදරක්. පරණ ඔය දැකලා තියෙනවා නිකන් කඩා වැටෙන්න ඔන්න මෙන්න වෙච්ච ගෙවල්. මේ වගේ පරණ නිකන් වලව්වක් වගේ බොහොම දිරච්ච එහෙම නැත්නම් අපි කියන අබලන් වෙලා ගියපු මේ ගෙදරක් තුල පුංචි ළමයි ටිකක් සෙල්ලම් කරනවා. හැබැයි මේ ගෙදර හතර පැත්තෙම ගිනි අරගෙන. දැන් මේ තාත්තා මොකද කරන්නේ? තාත්තා හිතනවා මම එළියේ ඉඳලා කෑ ගැහුවොත් ඔන්න ගෙදර ගිනි ගන්නවා, ගෙදරින් එළියට එන්න කියලා. කවුරුවත් අහන්නේ නැහැ. දැන් ඔය ඇත්තඟුණක් දන්නවනේ ගෙවල් නේ පොඩි ළමයි සෙල්ලම් කරනකොට මොනවා කිව්වත් එයාට ඒක ගාණක් නැහැ. ඒ අය කෑ ගහන සමහරවල් කියන දේ ඇහෙන්නෙත් නැහැ. ඇහුණට ඒක ගණන් ගන්නෙත් නැහැ. ඉතින් මේ තාත්තා මොකද කරන්නේ? උපක්‍රමයක් කරනවා. මොකද්ද කරන්නේ? මිදුලේ ඉඳගෙන කතා කරනවා. මෙයා දැන් බේර ගන්න ඕන නිසා පුතේ දුවේ මම මෙන්න ඔයාලට කරත්ත ගෙනාව නැත්නම් අපි කියන්නේ සෙල්ලම් බඩු ගෙනාවා. මෙන්න මම ඔයාලට එක එක සෙල්ලම් බඩු අරගෙන ආවා. එන්න ඇවිල්ලා මේ සෙල්ලම් බඩු හොඳ එකක් තෝරගන්න කියලා කිව්වා. කිව්වා විතරයි අර සෙල්ලම් කරගත්ත ළමයි කොක්කොම දුවගෙන ඇවිල්ලා එළියට. දැන් මේකේ කියන කාරණාවේ පස්සේ ගලපනවා මේ බුදුහාමුදුරුවෝ තමයි තාත්තා. අර ළමයි තමයි අපි. දැන් අපිත් කරන්නේ මොකක්ද? හතර පැත්තෙම ගිනි ගනිති මේ සසර දුකෙන් අපි වෙලිලා ඉඳි අපිට ඒක ගානක් නෑ. ඒකට හේතුව මොකද? අන්ධකාරය නොවනත්ද. පින්නතනි අන්ධකාරය කියලා කියන අවිද්‍යාව. දැන් අපි අන්ධකාරයට උපමා කරා මොකද? දැන් මේ වෙලාවේ කරන්ට් එක ගියොත් එහෙම ඔක්කොම වැහිලා. අපිට කිසි දෙයක් වෙන්නේ නැහැ. ගස් ගල් වල හැප්පෙන්නේ ඇවිද ගන්න බෑ. කිසිම දෙයක් කරගන්න. මේ ටිකම තමයි මහා කරුවලක අපි අතපත ගන්නවා වගේ තමයි පින්නතනි අවිද්‍යාවෙන් මේ සංසාරේ අපි ඉන්න තාක්කල්. ඒ මොකද අපිට මේ හැම දෙයක්ම පේන්නේ අන්න වෙනස් වෙන මේ ලෝකේ අපිට පේන්නේ සදාතනික විදියට. ඒ වගේම මේ දුක් සහිත වූ ජාති ජරා ව්‍යාධි මරණ නේද? මේ ලෙඩ වෙනවා වයසට යන දැන් මේ කාලේ අපිට හොඳටම අත්දැකීම් තියෙනවා. මෙච්චර දේවල් පෙනිපෙනි මම මේ ඔයත් අන්න නෙවෙයි කියන්නේ සමස්ත සමාජය ගැන මේ අපි කවුරුත් මේ හිතන විදිහ තමයි මොකක්ද මේ මොන අත්දැකීම් ලැබුණත් අපිට තවම පේන්නේ මේක දකින්න ඇහැට පෙනිපෙනි. දැන් සමහරවිට අද වෛද්‍යවරයෙක් මේ දායකත්වය නේද? දැන් සමහර වෙලාවට මේ කියන දේ තමයි දැන් වෛද්‍යවරුණත් මේ ලෝකේ ඉන්නවා සමහර. මෙයාට පෙනෙන අනිත්‍ය කියන කාරණා. හැබැයි ඇහෙන් දකින්නවා කියන දේ එකක් මනසින් අවබෝධ කරගන්නවා කියන දේ තමයි. ඉතින් මේ මොකද අපිට අවිද්‍යාවෙන් තියෙන නිසා අපි හැමෝම මේ අවිද්‍යාව නිසා තමයි සසර දුවන්නේ. මේ අන්ධකාරය නිසා. ඉතින් මේ නිසා අපිට මේ දේවල් පෙනුනත් මේ සියල්ල අනිත්‍ය. මේ සියල්ල අපි උපදින නිසා තමයි මේ දුක් ඇති වෙන්නේ. අපි වයසට යනවා, අපි ලෙඩ වෙනවා, අපි විවිධ දුක්ඛයන්ටපත් වෙනවා. අපි රාගය නිසා දුක් විඳිනවා, මෝහය නිසා දුක් විඳිනවා, ද්වේෂය නිසා දුක් විඳිනවා කියලා දැනුණත් පින්නතුනි අපිට සත්‍ය අර ළමයින්ට තේන්නේ නැහැ වගේ ගේ ගිනි ගන්නවා. අපිටත් මොකද වෙන්නේ? මේ දේවල් පෙනෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ නිතරම මේ පහන නැත්නම් මේ අඳුර දුරු කරන්න තමයි පහන පල්තු කරන්නට දල්වන්නට. ඉතින් මේ තාත්තා මොකද කරන්නේ? අර ළමයින්ට බොහොම අනුකම්පාවෙන් තමයි අර දෙක. ඉතින් සමහර ලාවට මේ සූත්‍රයේ දිගට ඒ දේවල් කියාගෙන යනවා ගෙනල්ලා දෙන්නේ මොන රටද එම කියනද. නමුත් එතෙන්දී මේ උපක්‍රමයක් කරන්නේ මොකක්ද? එළියට ගන්න. මේක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට අපේ බණ පොත්වල තියෙන දැන් උදාහරණයක් විදිහට නන්ද සුන්දරී කතාව අරගෙන බැලුවොත් නේද? අපිට නිකම් පෙම්පුවතක් විදිහට ගත්තොත් එහෙම බොහොම අර සින්දුවකටත් පස්සේ නගලා තියෙනවා. මොකද්ද? නවදලි හේනක පෑව වැඳිරුව ලෙසුවමින් දිනුවන් රවටා කියන. ඒකෙත් කියන්නේ ඒක නිකන් සාහිත්‍යයෙන් ඒක කරපු වැඩේ වැරදි. මට ඕන සුන්දරීම කියන කතාව. හැබැයි ওই වගේ සුන්දරීලා සංසාරේ කොච්චරනම් ලැබලා බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක්ම ඔයයන් දන්න නිසා කතන්දරේ කියන්නේ නැහැ. මේක නිකන් කතාවක් විදිහට නව කතාවක් විදිහට දකින්න කෙනෙකුට හිතෙනවා මොනතරම් අපරාධයක්ද මේ කරේ. අනේ එදාම විවාහ වෙච්ච නන්ද කුමාරයයි සුන්දරීවයි දෙන්න වෙන් කරා. බුදුහාමුදුරුවෝ අරගෙන ගිහිල්ලා මෙයා පැවිදි කරා. හැබැයි පින්නතුනි බුදුහාමුදුරුවෝ තාත්තා කෙනෙක් වගේ. අර ළමයි ටික එළියට ගන්න අර දේවල් සිද්ධ කරා වගේ තමයි බුදුහාමුදුරුවෝ මේ දේවල් සිද්ධ කරලා අර ධර්මය අවබෝධ කරලා දෙන්නේ. ඒ නිසා අපි මේ ගාථාව අරමුණු කරගෙන
අපි කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඇයි මේ ලෝකයට පහළ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන කාරණා. පින්නතනේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්න ප්‍රධානතම කාරණාව තමයි මේ ලෝකේ අපි හැමෝටම තියෙන ලොකු ගැටලුව. ලොකු ප්‍රශ්නය තියෙනවා. මොකක්ද මේ ගැටලුව? ඒ ගැටලුව තමයි සංසාරේ නැමැති දුක. මේ දුකට විසඳුමක් සොයන්න තමයි බුදුරෙක් පහළ වෙන්නේ. ඉතින් මේ විසඳුම සොයන කාරණාව බුදුරජාණන් වහන්සේ විසින් සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා උන්වහන්සේ මේ සොයාගත් ධර්මය අපිට පැහැදිලි කරන්නේ මොකද පින්නතුනි? මේ ලෝකේ අපි හිතනවා සල්ලි තිබෙනවා නම් මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි. එහෙම නැත්නම් මේ අපිට බලය තිබෙනවා නම් මේ දේවල් විසඳන්න පුළුවන් කියලා. නමුත් ඔයයන්ට පැහැදිලි වෙන්න ඕන මේ කාලේ මේ මොනතරම් සල්ලි හෝ වෙන මොන දේවල් වලින් අපි භෞතිකව දියුණු වුණත් මේ පුංචි දෙයකට පුළුවන්, පුංචි කැස්සකට පුළුවන්, එහෙම නැත්නම් පුංචි මధుරයකට පුළුවන් අපි කොච්චර ශක්තිමත් කෙනෙක් වුණත් අපි සදාතනික නින්දකට යවන්නේ. ඒ නිසා පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දුක කියන කාරණාව මහා ගැඹුරු සංකල්පයක්. මේ දුක අවබෝධ කරගෙන දුකින් අත් මිදෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. ඉතින් මේ දුකට තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී ගින්න උපමා කරන්නේ. එහෙමනම් මේ ගින්නෙන් දැවෙනවා කියලා කියන්නේ අතරක් නැතිව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හෝනු හාසෝ කිමානන්ද නිච්ඡං පජ්ජලිතේස. ඒ නිච්ඡං කියලා කියන්නේ නිතරම එක මොහොතක්වත් නැහැ. අපේ ජීවිතේ මොන සතුට වින්දත් මේ පුංචි වෙලාව හැබැයි අපි හොයලා බැලුවොත් එහෙම මේ හැම වෙලාවකම අපි වයසට යනවා මොන තත්ත්වයන්ටපත් වෙනවා. නිසා අතරක් නැතුව අපි මේ සසර දුක කියන දෙයටපත් වෙලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා එහෙම ගිනි 11ක් තියෙනවා. මේ වන වෙලාවෙත් අපි පිච්චෙන ගිනි 11ක් තියෙනවා. ඒ තමයි පළවෙනිම එක තමයි ජරා. පළවෙනිම එක තමයි කාම. නැත්තම් රාගය. රාග. දෙවෙනි එක දෝෂ, මෝහ. පළවෙනිම තුන තමයි අපි දන්න අකුසල මූල තුන. රාග, ද්වේෂ, මෝහ. මේට අමතරව පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යාධි, ජරා, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස කියන මේ. අපි නිකන් එකින් එක හොයලා බැලුවොත් එහෙම බුදුරජාණන් වහන්සේ අපිට මේ දේශනා කරපු මොකද දජග්ග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන තැන කියනවා දන්නවනේ දජග්ග සූත්‍රය පිළිත් පොතේ තියෙන්නේ නේද? දැන් සක්‍රයා කියනවා අනිත් කිසි කෙනෙක් දෙවි කෙනෙක් හරියන්නේ නැහැ බයක් ආවොත්. ඒ මොකද හැම දෙවි කෙනෙක්ම අවීත දෝෂෝ, අවීත රාගෝ, අවීත දෝෂෝ, අවීත මොහෝ, අබීරු අච්ඡම් යනුත්‍රාසි අපලයි. මොකද වෙන්නේ? ඒ හැම දෙවි කෙනෙක් තුළම රාගය තියෙනවා. හැම දෙවි කෙනෙක් තුළම ද්වේෂය තියෙනවා. හැම දෙවි කෙනෙක් තුළම මෝහය තියෙනවා. එනිසා හැම කෙනෙක්ම තුළම බය තියෙනවා. ඒ හැම කෙනෙක්ම සන්ත්‍රාසයටපත් වෙනවා. ඒ හැම දෙවි කෙනෙක්ම ප්‍රශ්නයක් වුණාම පැනලා යනවා. දැන් මේ දවස්වලත් වෙන්නේ ඒකනේ නේද? දෙවිවරු ඉන්දියාවේ එහෙම අපිට දකින්න පුළුවන් ගෙනල්ලා පාලම් වලින් බිමට දානවා. ඒ මොකද දෙවියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියෝ මේ ලෝකේ ඉන්නවා. අපි දෙවියන්ට පින් දෙන්න ඕනේ. දෙවියොත් අසරණයි. මේ කාමය නැමැති නැත්නම් ද්වේෂය නැමැති මෝහය නැමැති මේ 11 ගින්නෙන් මිනිස්සු වෙච්ච අපි පමණක් නෙවෙයි පින්නතුනි දැවෙන්නේ. දෙවියොත් මේ කොටස තමයි. අපි මේ දිව්‍ය ලෝකවල ගියත් මනුෂ්‍ය ලෝකෙ හිටියත් මේ ගින්නෙන් දැවිදවීම තමයි. ඒ නිසා අපි හැමෝම අසරණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ දිව්‍ය බ්‍රහ්මමය සියලු දෙනාට මේකයි සත්තා දේව මනුස්සානන් කියලා බුදුහාමුදුරන්ට දේශනා. උන්වහන්සේට නමක් උන්වහන්සේ තල්පක ගුණයක් විදිහට දක්වන්නේ මේ ධර්මයේ දෙවියන්ටත් ඒ වගේම මිනිස්සුන්ට වගේම දේශනා කරනවා. ඉතින් පළවෙනිම ගුණය පිළිබඳව අපි කල්පනා කරලා බැලුවොත් පින්නතුනි රාගය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ අවීත රාගෝ රාගය පහ කරලා අපි දන්නා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේ තණ්හා රති රගා කියන මේ මාර දුවරුන් වහන්සේ පොළඹව ගන්න හැදුවා. ඒ විතරක් නෙවෙයි අපි අහලා තියෙන මාගන්ධියා පිළිබඳව. මාගන්ධියා කියලා කියන්නේ ඒ කාලේ හිටිය බොහෝම ලස්සන තරුණියක්. ඉතින් තාත්තා විවාහයකට බුදුරජාණන් වහන්සේට විවාහයක් යෝජනා කරලා මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරලා දෙන්නට ඕන නිසා මොකද කරන්නේ? තාත්තා දැක්ක ගමන් මේ බුදුහාමුදුරුවෝ දකිනවා මේ තරම් ලස්සන කෙනෙක් නම් මම මේ ලෝකේ දැකලා නැහැ. මෙයා තමයි මගේ දුවට හොඳම ස්වාමි පුරුෂයා කියලා කියනවා.
අනේ මගේ දුවට මේ යෝජනාවක් තියෙනවා පොඩ්ඩක් ඉන්න කිව්වම බුදුහාමුදුරුවෝ මේක පිළිගන්නේ. දුවගෙන ගෙදරට ගිහිල්ලා අම්මටත් කියලා දුවව සරසගෙන දුවගෙන එනවා. එනකොට බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? අර වැලි පාරේ අඩි ටිකක් තියලා අඩිය පෙනෙන්න තියලා පැත්තකට වනඩ හැපක ගිහිල්ලා වැටලා ඉන්නේ. මේ වෙලේ බුදුහාමුදුරුවෝ දේශනා කරන රූපේ අනිත්‍ය ස්වභාවය දේශනා කරලා උන්වහන්සේ පැහැදිලි කරනවා මගේ පාදයෙන්වත් මම ස්පර්ශ කරන්න කැමතියි. ඉතින් මේකෙන් අපිට ගන්න තියෙන පණිවිඩය තමයි අපි පෘථග්ජන කියලා කියන්නේ. අපි හැම කෙනෙක්ම මේ රාග නැමැති ගින්නෙන් දැවෙන පිරිසක්. මේක පින්නතනේ අපි අසරණයි. සමහර විට සමහර මිනිස්සුන්ට අපි විවිධ දේවල් වලට අපි චෝදනා කරනවා. නමුත් මේක තමයි ස්වභාවය. මායයට පුළුවන් අපි මේ අස කන නාසය දිව ශරීරය මේවා හරියට උගුළු වගේ. මේවා හර සත්තු අල්ලන්න තියලා තියෙන මොනවාද පාසයන් හා සමානයි. මායයට මේවා අපිව අල්ල ගන්නට පුළුවන්. එහෙම වුණාම මොකද හිතන්නේ? ඔයත්තන්ට ජීවිතය අත්දැකීම් තියෙනවා. අපිට කවදාකවත් හිතේ සැනසීමක් ඇති වෙන්නේ නැහැ. මේක විඳින්නට වගේම විඳට පස්සෙත් මොකද වෙන්නේ? එතන ඉඳලම අපි දුකම තමයි විඳින්නේ. අර කොසල් රජතුමා එක්තරා අවස්ථාවක ඔයත්තන් අහලත් ඇති බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කියනවා මෙහෙම සිදුවීමක්. මගේ සේවකයෙක් මම නගරේ සංචාරය කරනකොට දැක්ක ස්වාමීනි බොහොම ලස්සන තරුණියක්. මට ඕන වුණා එයාව විවාහක නිසා එයාව මගේ ළඟට ගෙන්න ගන්න. මම ස්වාමියාව දුර පළාතකට යවලා මෙයාව ගෙන්න. එහෙම කියලා කියනවා මම මෙයා හම්බ වෙනකල් බොහොම අමාරුවෙන් හිටියේ. මෙහෙම කියලා ලස්සන කතාවක් කියලා කියනවා. මේ වෙලේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මට නිින්ද ගියේ නෑ බුදුහාමුදුරුවෝ මෙහෙම කියනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝතන. මේ නිදන් නැති කෙනාට මේ දීර්ඝයි බොහොම දුක් විඳින මේ විදිහේ කතා පුවත් දෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ කාමයේ ආදීනව පිළිබඳව පැහැදිලි කරනවා. හරියට මස් කට්ටක් වගේ. මස් කට්ටක් ගත්තම මොකද වෙන්නේ? සත්තු එහෙම දැකලා තියෙනවා. තමන්ගෙම අර කටු දතේ දත් වලින් අල්ලලා අපනකොට තමන්ගෙම ලේ තමයි තමන් රස විඳින්නේ. මේ වගේ විනාශය ඉතිහාසයේ පුරාවට ගත්තම මේකෙන් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැම කෙනෙක්ම දුකට ශෝකයටපත් වෙනවා. ජීවිතේ පවා විනාශභාවයට පත් කරගන්න තමන්ගේ දිනුවටපත්. ඒ නිසා අපි හැම කෙනෙක්ම ජීවිතේ උත්සාහ කරන්න ඕන. අන්න බුදුහාමුදුරන්ට කරන නියම පූජාව මොකක්ද? තමන්ගේ හිතේ තියෙන රාගය අර බුදුහාමුදුරෝ දේශනා කළ විදිහට තෝකන් කනේ ටිකෙන් ටික හැම මොහොතකම අපේ සිතට මේ වගේ සිතිවිල්ලක් එනකොට අපි මේවා පාලනය කරගන්නට ඕන. ඒකයි නියම බෞද්ධය කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පළවෙනි ගින්න අපි උත්සාහ කරන්න තනිවන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාන වෙලාවේ එක හාමුදුරුවෝ කෙනෙකුට ඕන වුණා බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාන්න කලින් මම රහත් වෙනවා කියලා. ඉතින් අනිත් හාමුදුරුවෝ මොකද කළේ? මේ බුදුහාමුදුරන්ව වට කරගෙන බොහොම දුකින් ශෝකයෙන් කනගාටු වෙමින් කඳුළු සලමින් කටයුතු කරනවා. මේක දැකලා අර අනිත් හාමුදුරුවෝ ටික දැකලා එක හාමුදුරුවෝ විතරක් ධම්මාරාම හාමුදුරුවෝ මේ භාවනා කරනවා. බුදුහාමුදුරුවෝ ළඟ ඉඳගෙන මෙයාට බොහොම දෝෂාරෝපණය කරන මේ වගේ දුක වෙලාවකවත් Taman ගැනම විතරයි හොයන්න ගිහිල්ලා භාවනා කරනවා. මේක ඇහිච්ච බුදුහාමුදුරුවෝ මේ හාමුදුරුවෝ ගෙන්නලා බොහොම ප්‍රශංසා කරලා කියනවා දේශනා කරනවා මට සත්‍ය වශයෙන් මාදරේ මේ හාමුදුරුවෝ. ඒ නිසා පින්නතුනි අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්නට ඕන. මේ කියන්නේ විවාහ ජීවිත ගත කරන්න එපා කියන කාරණාව නෙවෙයි. නමුත් අපි අසීමිත විදිහට මේ අස කන නාසය දිව ශරීරය කියන මේවා පිනවන්නට යනවා. මේකෙන් මොකද වෙන්නේ? විවාහ ජීවිතය සමහර විට අසරණ භාවයටපත් වෙනවා, අස්ථාවර භාවයටපත් වෙනවා. අපිට බොහොම හොඳින් සෝහාන් තත්ත්වයටපත් වෙන්න පුළුවන් විවාහ ජීවිතය ගත කරන. ඉතින් ඒ නිසා මේකෙන් කවුරුත් හිතන්න එපා ගිහි ජීවිත ගත කරන අපි කොහොමද මේ රාගය දුරු කරන්නේ? මේ කියන්නේ අසීමිත විදිහට විඳින දේ. ඊළඟ කාරණාව අපි ගත්තොත් එහෙම ද්වේෂය. ද්වේෂය ගැන හිතලා බලන්න. අපි තරහව නිසා නැත්නම් ද්වේෂය නිසා කොච්චරනම් ජීවිතේ දුක් විඳලා ඇද්ද? කොච්චර අපිට දේවල් අහිමි වෙලාද? ඒ වගේම තමයි අපේ ජීවිතේ පින්නතුනි මේ මරණාසන්න මොහොත දක්වා ගමන් කරනකොට මේ දේවල් අපේ හිතට පුරුදු වෙලා සමහරවිට අපි බොහොම අසරණ භාවයටපත් වෙනවා. හිතන්න දැන් අපි එකතැන් වෙලා ඉන්නවා. එහෙම වෙලාවකට හිත පුරුදු කරපු නැති කෙනෙකුට නම් නිතරම තරහ යනවා. ඔයත් දැකලා තියෙන සමහර වයසක අය එහෙම බොහොම එකතැන් වෙලා ඉන්නකොට දරුවන්ට බොහොම නොසෑහෙන විදිහට පනිනවා.
ඒ මොකද ඉස්සර ඒ අයට Taman කරගත්ත විදිහට වැඩ කටයුතු කරගන්න බෑ. Taman කැමති විදිහට දරුවෝ ඉන්නේ නැහැ. කැමති විදිහට කරන්නේ නැහැ වැඩ කටයුතු. ඉතින් එතකොට මොකද වෙන්නේ? අසීමිත විදිහට වෛරයෙන් කැකෑරෙමින් තමයි එයා කටයුතු කරන්නේ. අන්තිමට මැරිලා යන මොහොතේ වෛරය තමයි පතුරවන්නේ. ඒ නිසා පින්නතනි අපේ නියම බෞද්ධ නියම වෙසක් සමරනවා කියලා කියන්නේ අන්න පොඩි විදිහට පුංචි තැන ඉඳලා හරි අපි පටන් ගන්න ඕන. අපේ හිතේ දැන් මෙතන උනත් මේ බනහන අය උනත් ඉන්න පුළුවන් පොඩි දෙයකට තරහ යන. අපි හැමෝටම තරහව කියන දේ ඇති වෙනවා. ඒක කාරණා දෙකක් තියෙනවා. සමහර ලාවට අර තාත්තා වගේ තමයි. දැන් අර කතාවේ තාත්තා මොකද කරේ? පොඩි බරුවක් කිව්වනේ නේද? මෙයාලා එළියට ගන්න බරුවක් කිව්වා. සෙල්ලම් බඩු ගෙනාව එළියට එන්න කියලා. හැබැයි ඒක පවක් නෙවෙයි. සමහර ඒක උපක්‍රමයක්. ඒ වගේ සමහර ලාවට අර තින් සමහර අය බය කරගන්න දරුවෝ හදාගන්න තරහ අරගෙන පෙන්නනවා. එයාට තරවට ඒක නෙවෙයි මෙතන මේ කියන්නේ. සමහර ලාවට හේතුවක් නැතුව අසීමිත වෛරය කියන දේ පිටර. ඒ නිසා පින්නතුනි අපේ ජීවිතේ පුළුවන් හැම වෙලාවකම මෛත්‍රිය පුරුදු කරන්නට ඕන. අන්න නියම විසක් සමරනවා කියලා. ඉතින් මේ අතන අපි දන්නවා බොහොම හොඳින් භාවනා කරන මේ හැම වැඩසටහන වලට සහ සම්බන්ධ වෙච්ච. ඉතින් මම මේක මේ තව අගය කරන්නත් එක්ක මතක් කළේ මේ කරන දේවල් තමයි නියම බුද්ධ පූජාව බවට පත් වෙන්නේ. ඒ නිසා අපි තව තවත් මේ වෙසක් පොය දවසේ අපිට අදිෂ්ඨානයක් ඇති කර ගන්න පුළුවන්. අනේ දවසට මම එක විනාඩි 5ක් මම මෛත්‍රී වඩන. අන්න බලන්න එතකොට මොකද වෙන්නේ? අපිවම තමයි පින්නතුනි ආරක්ෂා වෙන්නේ. මේ ද්වේෂය කියන එක තරම් අපිව විනාශ කරන දෙයක් මේ ලෝකේ තවත් නැහැ. අපි මරණාසන්න මොහොතේදී අපිටපත් උනත් එහෙමයි. මම මුලින් මතක් කළා වගේ ජීවත් වෙලා ඉන්න වෙලාවෙදිත් පින්නතුනි අපිට ද්වේෂය නිසා තරහව නිසා බොහෝ දේවල් අහිමි වෙන්නත් පුළුවන්. බොහොම අර දැන් ගින්නකටනේ උපමා කරලා අපි පිච්චෙනවා. හැම වෙලාවකම කවදාකවත් දැකලා තියනවද තරහ ගත්ත කෙනෙක් පොතටින් ඉන්නේ නැහැ. මොකද අපේ හිත මේ නිසා පළවෙනිම දේ තමයි මේ ගොඩක් දේවල් දුක කියන දේ සහ මේ දුක් අපිට එනකොට දරා ගන්න පුළුවන් අපේ හිත හදාගන්න. අර එක කියමනක් තියෙනවා ක්ෂමාකංග දරෝ යස්ස දුර්ජනක්කින් කරිස්සති අත්‍රුනේ පතිතෝ වක්නිස්සය මේ උපසන්න. අපේ මේ ඉවසීම කියන දේ නැත්තම් මෛත්‍රිය කියලා අපි ගමුකෝ. මෛත්‍රිය කියන දේ පුරුදු කරලා තිබෙනවා නම් පින්නතුනේ බාහිර කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ අපි විනාශ. දැන් අපි මොකද වෙලා තියෙන්නේ? ඒකට උදාහරණයක් මම කියන්නම්කෝ මොකද්ද? අත්‍රුනේ පතිතෝ වක්නේ. දැන් මෙතන මේ ටයිල් අල්ලලා තිනවා. මෙතන මං ගිනි කූරක් පත්තු කරලා දැම්මොත් මොකද වෙන්නේ? ගිනි කූර නිවිලා පත් වෙලා නිවිලා ඉවර වෙලාම යනවා. මේ කාමරේ ගිනි ගන්නෙ නැහැ. හැබැයි ওই ගිනි කූර ගිහිල්ලා කැලේකට දැම්මොත් මුළු කැලේම ගිනි ගන්නවා. දැන් අපේ හිත මේ වගේ පොලොවක්ද නැත්තම් මහා අර නිකන් වේලිලා ගියපු කරවෙච්චි කැලයක්. කරවෙච්චි කැල. සමහර ලාවට එක වචනයක් ඇති නේද? උදේ පාන්දර එක පොඩ්ඩ එහෙම වුණ ගමන් දවසම ඉතින් ඉවරයි. දවසම පිපිරි එක පුංචි කෝල් එකක් ඇති අපේ සියලු අපි කර මෝඩ් එක විනාශ වෙනවා. එහෙම නැත්නම් මේ හරහා මොකද වෙන්නේ? අපි ඉන්පස්සේ කරන කියන දේවල් ඒකට දක්වන ප්‍රතිචාර මේ හැම දෙයක්ම පින්නතුනි අපේ විනාශයට. ඒ නිසා මෙන්න අපි ටික උත්සාහ කරන් මම මේ මාතෘකාවද දේශනා කරන්න හිතුවේම අපි බෞද්ධ කියන අපි හැමෝම පුළුවන් තරම් මේ දේවල් පුරුදු කරන්න. මේ දුක නිවන්න තමයි බුදුරජාණන් වහන්සේගේ චරිතය අරගෙන බැලුවොත් මම අර රාගය ගැන දේශනා කරා වගේ උන්වහන්සේට ඕනතරම් ඒ දේවල් ලැබුණා. විශේෂයෙන්ම අපි ගත්ත ද්වේෂය වගේ දේවල් සමහරලාට ගෙදරට ගෙන්නලා බැන්න. සමහරලාට හේතු නැතුව බැන්න. විවිධ කරන්න තිබෙන හැම දෙයක්ම කළා. සමහරලාට Taman ළඟට ඇවිල්ලා Taman විනාශ කරන. හැබැයි මේ හැම කෙනෙකුටම බුදුහාමුදුරුවෝ ඉවසීමෙන් සහ මෛත්‍රිය තමයි පැතිරෙන්නේ. බලන්න අපි එතකොට අපේ ශාස්ත්‍රවරයා තමයි අපේ මොකද්ද පරම මාර්ගෝපදේශනය වෙන්නේ. ඒකට අපි පුළුවන් හැම වෙලාවකම සමහර දේවල් බැරි වුණත් මම කියන එක පුංචි තැන ඉඳලා බිඳුවේ ඉඳලා හරි පටන් ගන්නට ඕන. වෙනදා අපිට එක වචනෙන් තරහ යනවනම් අපි අද උත්සාහ කරන්නට ඕන තව ටිකක් හරි ඉවසලා බලන්න. මොකද ඒකෙන් ජයක් මිසක් පින්නතනේ සමහර ලාවට කෙනෙක් හිතන්න පුළුවන් මම මොකටද සකන් වෙන්නේ? මම මොකටද කාගේවත් මෙහෙම අහන්නේ? මම මොකටද ඒවට කට පියාගෙන ඉන්නේ? එහෙම කියලා. සමහර ලාවට මේ පුංචි දේවල් අපේ හිතන විදිහ වෙනස් කරගත්තොත් පින්නතින් අපිට බොහෝ දේවල් විසඳ ගන්නට පුළුවන්. ඒ නිසා මෝහයත් එහෙමයි. අපිට මේ තියෙන අවිද්‍යාව නිසා මම අර අවිද්‍යාව ගැන කියනකොටත් මතක් කළේ. අපි මේ නිකන් කණ්ණාඩියක් දාලා නිල් පාට දාගත්තොත් මට මේ අවට ඔක්කොම පේන්නේ නිල් පාට. ඒ වගේ අපි
මායාවකටපත් වෙලා තියෙනවා. මායාවක් කියලා කියන්නේ අර බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ලෝකය හරියට සිහිනයක් වගේ. සිහිනයක් වගේ කියන්නේ හේතුව මොකද? සිහිනයකදී වෙන්නේ දැන් අපිට සිහිනය දකිනකොට අපිට හිතෙන්නේ මේක සිහිනයක් කියලා. නැති දෙයක් තියෙන විදිහට පේනවා. නේද? සිහින දකිනකොට අපි බොහොම සතුටින් සිහින බල හැබැයි නැති දෙයක් තමයි අපි බලලා තියෙන්නේ. බොරුවක් තමයි ඇත්ත විදිහට පෙනිලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකයේත් එහෙමයි. අපි දකින බොහෝ දේවල් සත්‍ය නෙවෙයි අපිට පේන්නේ මායාවක් විදිහට. අර විද්‍යාකාරයෙක් නැත්නම් මැජික් කාරයෙක් මවල පෙන්වනවා වගේ සමාන. ඒ නිසා අපි මේ දේවල් දැන් ඊළඟ කාරණාව තමයි පින්නතුනි තව ගින්නක් තමයි ව්‍යාධිය කියන මේ ඉක්මනින් මේ කාරණා ටික මතක් කරගෙන යන්නේ. ඔයයන්ට මේවා පිළිබඳ ඕන තරම් බණ අහලා තිබෙනවා. අපි මේ අවදි කරන්නේ මනස මේ දේවල් ශ්‍රවණය කරපු ධර්මයක් මතක් කරන ගමන් එහෙම වුණාම අපිට පුළුවන් මේ ටිකෙන් ටික හෝ ධර්මයේ පිළිබඳ අවබෝධය ඇති කරගන්න. දැන් ව්‍යාධිය පිළිබඳව හිතනකොට පින්නතුනි මේ කාලේ අපිට බොහොම අත්දැකීම් ලැබෙන දෙයක්. බලන්න අපි මොනතරම් අසරණද කියලා. නේද? මොනතරම් සල්ලි තිබුණා. අඟහරු වලටත් යානා යවුවා. අඳටත් ගිහිල්ලා ආවා. තව මොන දේවල් කරාද ලෝකයක තප්පරෙන් විනාශ කරන්න පුළුවන් මිසයිල් හැදුවා. හැබැයි අන්තිමට අපිට මාස එකක් දාගෙන ගෙවල් අස්සට වෙලා ඉන්නේ. නේද? ඒ නිසා මේ මොනතරම් අද ශක්තිමත් වෙන්න බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ ලෝකෙ කිසිම జగතෙකුට පුළුවන් කමක් නැහැ මම නිරෝගී කියලා උදම්මනන්න. මේ බණ කියන මම ඔයයන්ට හෙට ආරංචි වෙන බැරි කමක් නැහැ. එක තැන් වෙලා සදාතනක ඉන්නවා. බලන්න අපි එහෙම වුණොත් මොනතරම් අසරණ වෙනවද කියලා. අර පහුගිය දවසක අපේ හාමුදුරුවෝ කෙනෙක් ධර්ම දේශනාවකට සිද්ධ කරන වීඩියෝ කැටියක් අන්තර්ජාලයේ සංසරණය වුණා. හාමුදුරුවෝ මතක් කරනවා මේ චිත්‍රපටියක් පිළිබඳව. මොකද්ද චිත්‍රපටිය? මේ චිත්‍රපටියේ විනාඩි 8ක චිත්‍රපටියක් මම හිතනවා නැත්තම් අහන්නත් ඇති බොහොම හොඳ කාරණාවක් මගේ හිතටත් හරියට ඒ කාරණේ දැනුණා. මේ චිත්‍රපටිය පෙන්වන්නේ මේ වගේ ෆෑන් එකක් කැරගෙනවා සිවිලිම. මම කෙටියෙන් කියන්න කතාව. ඉතින් දැන් හැමෝම චිත්‍රපටිය බලන්න ඇවිල්ලා ඉඳලා මොකද වෙන්නේ අන්තිමට එක එක්කෙනා නැගිටලා යනවා. දැන් මෙතන මම බණ පෙන්වන්න තු ෆෑන් එකක් දාලා තිබ්බොත් එහෙම නේද? ආමුදුරන්ට පිස්සුද කියලා එතන මේ මොනවද කියන්නේ කියලා යනවා. දැන් අරකට එහෙම මොන චිත්‍රපටිද මේවා? මේවාද චිත්‍රපටි කියන්නේ කො සටන්වත් නැහැනේ, ෆයිට් එකක්වත් නැහැනේ කියලා ඔක්කොම දැන් ටික ටික නැගිටලා. මෙහෙම ගිහිල්ලා විනාඩි 8න් විනාඩි 7යි තප්පර ගානක් ගියාට පස්සේ මොකද වෙන්නේ? අර සිවිලිමට අල්ලලා තිබිච්ච ෆෑන් මේ සිවිලිම ෆෑන් එකට අල්ලලා තිබිච්ච කැමරා එක එහෙම. දැලින්නම් පේන්නේ ලෙඩ ඇඳක් පොඩ එක තැන් වෙලා අර උඩපත් බලාගෙන ඉන්න මිනිස්සෙක් තමයි ඉන්නේ. මුළු චිත්‍රපටියම නොකිය කියන්නේ මොකද මේ මෙයාට පේන දේ මෙයාගේ ලෝකෙම. ඉතින් අද මේ ඉන්න අපි හෙට අපිට ওই තත්ත්වයටපත් වෙන්න බැරි කමක් නැහැ. මේ රෝග කියන්නේ පින්නතුනේ රෝග නිද්ධම් පබංගුරන් බුදුහාමුදුරෝ දේශනා කරේ රෝගයේ කැදල්ලක් මේ ශරීරය අපිට කැදල්ලක් වගේ. දැන් අපේ ගෙදර කුරුළු කූඩුවක් තියෙනවනම් එක දවසකට ගේ කුරුල්ලෝ, තව දවසකට වී කුරුල්ලෝ, එක දවසකට බට්ටිච්ච මෙහෙම එක එක්කෙනා ආවිල්ලා පටව දානවා යනවා. මේ වගේ තමයි රෝග. අද කොරෝනා වෙන්න පුළුවන්. හෙට තව වෙලයක්. දැන් පහුගිය කාලේ ඩෙන්ගු වලට මැරෙනවා. වකුගඩු රෝගයෙන් මැරෙනවා. පිළිකා වලින් මැරෙනවා. අපි සියලු දෙනා අපේ වෛද්‍යතුමත් මෙතන නිසා කොච්චර මිනිස්සු අසරණද පහුගිය දවස්වල අපි දැක්ක අපේ පිළිකා රෝහල වගේ අරගෙන බැලුවම මිනිස්සු මොනතරම් තරුණ කාලේ අවුරුදු 20 25 ජීවිතය අතරම අර වේලිච්ච පොල්ගඩි වැටෙනකොට පින්නතුනි දරා ගන්න පුළුවන්. හැබැයි තරුණ කාලේ ගොබළු ගෙඩි වැටෙනකොට කියක් දරා ගන්න අමාරුයි. ජීවිතේත් ඒ වගේ බුදුහාමුදුරෝ දේශනා කරනවා ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපනං ගති සබ්බේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායරේ කියලා මේ කාරණාව කෙටියෙන් පැහැදිලි කරන්න. මේ ලෝකේ තියෙන කාරණා කීපයක් අපි කාටවත් කලින් තීරණය කරන්න බෑ. ඒ කියන්නේ අපිට කියන්න බෑ දැන් කේන්දර බලලා හරි අපිට කියන්න පුළුවන් නේද? ඊළඟ ජනාධිපති 2020 කීයදා එන්නේ? 25ද කොහොමද? අපේක්ෂකයා කවුද? මහින්ද මහත්තයා මාපව දිනායිද මොකක් හරි කියන්න පුළුවන්. ඕනනම් හෙට මට පුළුවන් වීඩියෝ එකක් කරලා දාන්න. කේන්දරේ බලලා හරි මෙයා තමයි ජනාධිපති වෙන්නේ. හරියන්නත් පුළුවන් නැත්නම් පරදින්නත් පුළුවන්. විදක නෙවෙයි. හැබැයි බලන්න මේ කියන කාරණා කාටවත් කියන්න පුළුවන්ද කියලා මොකක්ද? ජීවිතං. ඔයත්තන් ජීවිතේට කොහේ හරි දැකලා තියනවාද ඔය මොන කේන්දර බලන කෙනෙක් හරි කියනවා තව අපිට කොච්චර කල් ජීවත් වෙන්න තියෙනවද? හිතලා තියෙනවා. මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අන්තිම තප්පර කීපේ පැය කීපේ වෙන්න බැරිකම බුදුහාමුදුරෝ දේශනා කරන මේ කිසි දෙයක් මේ කියන කාරණා
කාටවත් තීරණය කරන්න හෝ කලින් අපිට දැනගන්න පුළුවන්කම. තව අපිට කොච්චර ජීවත් වෙන්න තියෙනවද? ඊළඟ ව්‍යාධි කාලෝච මත ඒ කාරණේ පෙන්වන්නට ඕනේ. මොකද්ද? ව්‍යාධි කියලා කියන්නේ අසනීප වෙන වෙලාව. අද මේ ඔයයන්ට ඕන තරම් අත්දැකීම් තියෙන මටත් සමාජලාවට අපි අන්තර්ජාලයෙන් හරි දකින බොහොම තරුණ වයසේ ඉන්න කෙනෙක් ඕමාන්හි සේවය කරමින් ඉඳලා අභාවයටපත් වුණා. එහෙම කියලා ප්‍රවෘත්ති. මේ එකට පන්සල් ලැබිලා එකට සිල් අරගෙන එකට බණ අහලා එන්න පහුවෙන්ද අපිට පණිවිඩයක් එනවා මෙන්න මේ කෙනා අසනීප වෙලා මෙන්න මේ කෙනා අන්තරා වෙලා මම හොරු අරගෙන ගියාව. බලන්න බුදුහාමුදුරු දේශනා කරපු විදිහ මේ ලෝකේ මොනතරම් අපි මේ පිච්චෙන ගින්නෙන් අපි කොච්චර පිච්චෙනවද අසරණද? මේක තමයි කියන්නේ. සල්ලි කොච්චර තිබුණත් බලයෙන් අපි කොච්චර ඉහළ පිටියක් තුනතන ඊළඟ කාලෝච කියලා කියන්නේ මරණයටපත් වෙන දවස. අපි දන්නේ නැහැ තව ස්වල්ප මොහොතකින් තව අවුරුදු බේරෙන්න තියෙන අර කතාවක් තියෙනවා මේ අරක්ෂිතං තිෂ්ඨති දෛව රක්ෂිතං සුරක්ෂිතං දෛව හතං විනාශිත. අපි ආදරෙන් ආරක්ෂා කරන දේ මොකද වෙන්නේ? තමල්ලාවට ඉක්මනට විනාශ වෙනවා. ඊළඟට අපි ඔහේ අත්හැරලා දාලා තියෙන දේ අවුරුදු 100 ගණන් පවතින. දැන් ඔය හොඳම උදාහරණේ බලුකටව එහෙම බලන්නකො නේද? තමල්ලාවට අපි දැන් මේ අපෙත් තොන්න මම දැක්ක මේ දන්න යාළුවෙක් කෙනලා හදන 12න් පස්සේ බල්ලා නාවන්නේ නැහැ. ඊළඟට දෙන්න වෙනම තියෙනවා කිරි જાති මේවන්නේ. හැබැයි මෙන්න පහුවෙන්දට උස්සගෙන යනවා බල්ලට බෙහෙත් ගන්න. මං හිතන්නේ ළමයි දෙන්නෙක් හදන්න පුළුවන් ඒ යන විදිහට. හැබැයි අර වල් බල්ලෝ ඉන්නවා ගඩොල් වලින් මුත් ගහනවා කන්න දෙන්නෙත් නැහැ සමහරලාට කුණු මාළු උස්සන් ඇවිල්ලා කනවා. හැබැයි උන් මඳට ඉන්නේ. ජීවිතේ යන්නේ එකයි කියන්නේ. මේ මැරෙන කොච්චර අපි සුරක්ෂිත කරත් ඒ අය නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කියන්න බෑ අපි මොන වෙලාවෙද මරණයටපත් වෙන්නේ. ඉතින් අසනීප පිළිබඳවත් එහෙමයි මේ පිළිබඳව අමුතුවෙන් පැහැදිලි කරන්න වෙලාවක් නෙවෙයි. කාල වේලාවත් ඉක්මන නිසා අපිට හැමෝටම හොඳ අත්දැකීමක් තියෙනවා මේ වසංගත කාලේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ දැන් සමහර අය චෝදනා කරනවා පින්නතුනේ මේ බුදුදහම කියලා කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ වෛනාශික කියලා හින්දු අය කියන්නේ ඒකට කියනවා මේ මොකක්ද අර ඍණාත්මක ආගම දුක ගැනමයි කියන්නේ දුක ගැන ඉතින් තියෙන්නේ දුක නම් දුක ගැන කියන්න නැතු වෙන මොනවද දැන් උදාහරණයක් විදිහට වෛද්‍යවරයෙක් මට පිළිකාවක් තියෙනවා නම් මට කියනවා මේ දෙසීනි තියෙනවා නම් ආහාමුදුරනේ ඔබ වහන්සේට ඩයබටික් තියෙනවා මේවා කන්න එපා මෙන්න මේ දේවල් කන්න කියලා කියනවා. ඉතින් ඒක නරක දෙයක් නෙවෙයි තියෙන දේ පෙන්නලා දීලා එතනින් නවතින්නේ නැහැ. ඒකට ප්‍රතිකර්මයක් කියන මෙන්න මේ දේවල් කරන්න එතකොට මේ අසනීප සුව කරගන්න පුළුවන්. ඉතින් මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා තමයි වෙජ්ජෝපමෝ ජිනවරෝ කියලා බුදුහාමුදුරන් දේශනා. ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා තමයි බුදුහාමුදුරන්. ඒ මොකද පින්නතුනේ කායික දුකට වඩා මේ මානසික දුක මේ කියන ඔක්කොම අපේ ලෙඩ වෙන්නේ කොහෙද? මනස. මේ මනස ලෙඩ වෙන මනස සම්පූර්ණ සුව කරන්න තමයි උන්වහන්සේ බෙහෙත් දුන්නේ. මොකද්ද? ධම්මෝ සද සමන්නති ධර්මයේ තමයි මේ ඖෂධය බවට පත් වෙන්නේ. එනිසා අපි හැම කෙනෙක්ම මේ වෛරස් වලින් නේද මේ තියෙන වෛරස් නෙමෙයි භයානක කොරෝනා හැදුනත් මේ ආත්මේ මැරෙයි. හැබැයි ඊළඟ ආත්මේ දිව්‍ය ලෝකෙ ගියොත් හොඳ chance එකක් වෙන්න පුළුවන්. හැබැයි අපි පින්නතුනේ සංසාරේ මේක කොහොම හරි හොඳට ඉඳලා අවුරුදු 100ක් විතර ගිහලා අපායේ පොදන තව අවුරුදු ගාණක් මේ සසර දුක් විඳින්නට. ඒ වගේම අපි කොච්චරනම් මැරිලා ඇද්ද? ඒ නිසා පින්නතුනේ මේ වෛරස් වලට වඩා අපි පරිස්සම් වෙන්න ඕන මේ කියන මේ ද්වේෂාති වෛරස් වලට. ඉතින් අර වගේම පරිස්සම් වෙන්නට ඕන. නමුත් මේක තමයි භයානකම. මොකද සසර පුරාවටම අපිට දුක් විඳින්නට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ විදිහට දීර්ඝ කාරණයක් දේශනා කරන ජරාව ඊළඟට මම එකින් එක ඔක්කොම පැහැදිලි කරන්නේ නැහැ. දැන් වෙලාව ලංකාවේ දැන් 10යි. ජරාව පිළිබඳව අමුතුවෙන් පැහැදිලි කරන වයසට යන්නේ. අපි මේ අද මේ தත්ත්වයට හිටියට මේක තමයි අනිත්‍ය කියලා කියන්නේ. අද මේ ඉන්න මේ පේන ඔක්කොම බලන්න නේද එක එක වයස් කාණ්ඩවල හැබැයි ඇවිදලා කරලා ඉන්න පුළුවන්. හැබැයි අපි මේ විදිහට හැමදාම ඉන්නේ. මේ හොඳට තියෙන මේ කෙස් ටික ඉදිලා යනවා. ශරීරය අවසංග වෙනවා. නැගිට ගන්න බැරි අන්තිමට පින්නතුනේ මංච පරායන වෙලා ඇඳක් උඩට වෙලා අපිට අපේ වස්ත්‍රයවත් හදාගන්න බැරි තැනට අපිපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට අන්තිමට ජීවිතේ මේක තමයි තේරුම් ගන්න. ඒ නිසා බුදුහාමුදුර දේශනා කළ මේවා කාටවත් ඉක්මවන්න බෑ. හිතන්න මට කෝටි කිය දැන් කවුදර මයිකල් ජැක්සන් නේද? අවුරුදු 150ක් ඉන්න තමයි යාගේ ප්ලෑන් එක තිබුණේ. දවසට වෛද්‍යවරු 15ක් චෙක් කරනවලු. කන එක චෙක් කරන්න වෙනම අය ඉන්නවා.
මෙහෙම ඉඳලා අවුරුදු දෙක අන්තිමට අවුරුදු 50 ඊළඟට ඔයත්න් අහලා තියෙන මහා ඇලෙක්සැන්ඩර් රජු අවුරුදු 16න් රටවල් අල්ලන්න පටන්ගෙන මේ මැසඩෝනියාවේ ඉඳලා ඔක්කොම අල්ලගෙන ඉන්දියාව දක්වා අන්තිමට අවුරුදු 32කින් මැරුණා. බලන්න කොච්චර බලයෙන් ශක්තියෙන් මේ මොන වගේ ඉහළට ගියත් මේ වයසට යන එක මැරෙන එක අපිට වළක්වන්න පුළුවන් තමයි. ඊළඟ ගින්න තමයි පින්නතේ මරණය කියලා කියන්නේ. ඒක අමුතුවෙන් ඔයත්න් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපි මේ සියලු සම්බන්ධතා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක ධර්මතාවයක්. මරණය කියන එක මරණය නෙමෙයි සියල්ල ධර්මතා. අපිට කිසිම හේතුවකින් වයසට යන එක අපිට නඩුවක් දාලවත් පගාවක් දීලවත් මේ කිසි දෙයක් කරලා බෑ. දැන් වෙන දේවල් නම් නේද අපිට පුළුවන් ඕන දෙයක් සල්ලි වලට වෙනස් කරන්න. ඡන්ද වුණත් මාරු කරන්න පුළුවන්. ඊළඟට ප්‍රතිඵල වුණත් වෙනස් කරන්න පුළුවන්. හැබැයි පින්නතුනේ මරණයට තියෙන දේ තප්පරයකින්වත් සමහරවිට අපි වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඊට වඩා හොඳ දැනුම තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ වෙලාවම අපිට යන්න මේ විදිහට ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස් මේ කියන දුක් වලින් මේ කියන ගිනි වලින් අපි නිතර පිච්චෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ මේකට තියෙන එකම මාර්ගය තමයි පදීපන්න ගවෙස්සත අන්ධකාරයෙන් මේ අවිද්‍යාව නැමැති අන්ධකාරය නිසා තමයි අපි මේ සසර මේ විදිහට දුක් විඳ විඳ ගෙවන්නේ. මේ අවිද්‍යාව නිසා තමයි අපේ ඇස් වලට පේන්නේ නැහැ මේ අපි ගත කරන මේ අපි පිච්චි ඉන්නවා. හැබැයි අනේ අපි මේ පිච්චෙනවා මේ අපි වයසට යනවා අපි ලෙඩ වෙනවා අපි මැරෙනවා මේ දේවල්. ඉතින් ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ අවිද්‍යාව දුරු කරන්නට නම් කරන්න තියෙන එකම දේ තමයි පහනක් දැල්වන්නේ. මේ පහන මොකක්ද? ඥානෙ. ඥානෙ කියලා කියන අවබෝධය. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. උන්වහන්සේත් ලෙඩ වුණා. උන්වහන්සේටත් විවිධ රෝගාබාධ වැළඳුණා. හැබැයි පින්නතුනේ උන්වහන්සේට වැළඳුන දේවල් සහ අපි අතර වෙනසක් තියෙනවා. මොකක්ද? අපිට මේක මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මේක දිගින් දිගට යන. ඒ උන්වහන්සේ මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දේ ඒ බුද්ධත්වයට පත් වෙච්ච භවය තුළ විතරයි ඉහාට තියෙන්නේ. ඊට වඩා තව කාරණයක් තියෙනවා. ඒ මොකක්ද? අපිට රෝගාබාධ හැදුනම අපි වයසට යනකොට අපි ලෙඩ වෙනකොට අපිට බොහොම දුකයි. අපිට මේක දරා ගන්න බෑ. ඒ මොකද අපි සත්‍ය අවබෝධ කරගෙන නැති නිසා. අන්න අවබෝධයේ තියෙන කෙනෙකුට මේ සියල්ල මදහත් විදිහට අවබෝධ කරගෙන කටයුතු සිදු කරන්නට පුළුවන්. ඒ නිසා පළවෙනිම දේ තමයි පුළුවන් තරම් මේ ධර්මයට ලං වෙලා ධර්මයේ තේරුම් ගන්න. මේ ධර්මයේ කියන පදනම තුල අපි සකස් වුණොත් පින්නතුනි මේ සෑම දෙයක්ම අපිට ආශිර්වාදයක් කරගන්නට පුළුවන්. මේ වසංගත කාලය තුල වුණා අපිට පුළුවන් නම් මේ කියන දේවල් වෙනුවට අපිට මෛත්‍රිය, කරුණාව, දයාව මේ කියන සිතිවිලි අවදි කරලා භාවනාව තුළින් අපේ සිත දියුණු කරන්නට අපිට උපරිම වෙන්න පුළුවන් අපේ ජීවිතේ නැති වෙන එක. හැබැයි එහෙම නැති වුණත් අපිට කවදාකවත් සසර බය වෙන්නට දෙයක් නැහැ. සසර අපි ආරක්ෂිත තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ උතුම් වෙසක් පුර 15ක පොය දවසේ එහෙමනම් අපි මෙන්න මේ කියන ගිනි ටික නිවන්නට මේ ගින නිවන්නට අපි උපරිම උත්සාහ කරන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන ලොකුම උපහාරය, ලොකුම දේ. ඒක බුදුරජාණන් වහන්සේට අපි කරාද නැද්ද කියන එක බුදුරජාණන් වහන්සේට වැඩක් නැහැ. නේද? බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය අයත් දැක්කනේ දැන් බීලා නටපු හැටි. ඉතින් ඒ කාලෙත් එහෙමයි, අදත් එහෙමයි. අපි මෙයාට කම්පා වෙන්නද තම තමන් පච්චත්තං වේදිතබ්බෝ අපිට කවුරුවත් හදන්න බෑ. බුදුරජාණන් වහන්සේටවත් බෑ පින්නතනි අපිව එක්කගෙන ගිහිල්ලා නිවන් දක්වන්න. අපි තමයි මේක තේරුම් අරගෙන අපි හැමෝම තනි ගමන් කරන්නේ. ඒ නිසා නියම විදිහට තවම අපි පරක්කු නැහැ, තවම අපි ප්‍රමාද නැහැ. අපි හැම කෙනෙකුටම මේ ධර්මයේ විවෘතව තිබෙනවා. අපි හැම කෙනෙකුටම ධර්ම මාර්ගයේ ගමන් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ වටපිටාව තිබෙනවා. ඒ නිසා අපි මේ වෙසක් පුර 15ක පොය දවසේ උතුම් බුද්ධ පූජාවක් විදිහට හිතලා මෛත්‍රිය, දයාව, කරුණාව මේ කියන දේවල් සහ හිත දියුණු කරන්නට කටයුතු සිද්ධ කරන්නට අදිෂ්ඨාන කරගන්නට කියන අනුශාසනාව සිද්ධ කරමි. මම හිතන්නේ කාල වේලාව බොහෝසේ ඉක්මන නිසා මීට වැඩිය ධර්ම දේශනාව දික් කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තාක්ෂණික කාරණා ඔස්සේ තමයි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුනේ. නමුත් මම හිතනවා මට පෙනෙන විදිහට මෙතන බොහෝ අය ඉන්නවා. ඉතින් අපේ ප්‍රසන්ත මහත්මයා ඒ වගේම මේ දායකත්වයේ දරන පිරිස ඇතුළු විශාල පිරිසක්. ඉතින් ඇත්තටම මට මෙතන වාඩි වෙලා මේ පූජාව සූදානම් කරනකොට මට මතක් වුණේම ධර්මාසනේ වාඩි වෙලා අපි ඒ කලින් වැඩම කරපු වෙලාවක
ඔයත්තන් මේ පූජාවට සූදානම් වෙන ඒ වෙසක් පොයේ සිටිවිලි. ඉතින් බොහොම සතුටටපත් වෙනවා. ඔයත්තන් මෙහෙම හරි මේ කටයුතු සිද්ධ කරලා මොන අභියෝගාවක් කවදාකත් ඒ අභියෝග වලට පය වෙන්නේ නැතුව ඒවට පරාජය වෙන්නේ නැතුව ඒවා ජයග්‍රහණය කරලා මේ කරන වැඩ පිළිවෙල කරගෙන යන එක. ඉතින් ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් නැවත වරයක් ඕමාන් දේශයට වැඩියා හා සමානයි. අද දවසේ මේ හැම කෙනෙක්ම හැමෝටම මම හිතන්නේ එහෙමයි මේ බලාගෙන ඉන්නකොට පන්සල පෙනෙනවා. ඉතින් ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසුණා. ඊයේ දවසේදීත් අපේ පඬිත හාමුදුරුවෝ විසින් බොහොම හොඳ ධර්ම දේශනාවක් සිදු කරන්නට යෙදුණා. ඉතින් කොරෝනා වසංගතයේ තත්ත්වයවත් මේ විදිහට කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් අපේ ප්‍රසන්ත මහත්මාණන් ප්‍රධාන ඒ වගේම සංවිධායකතුමිය අපේ ලේකම්තුමා ඇතුළු මේ සියලු දෙනාටම ඒ වගේම මේ පින්වත් සියලු දෙනාටම තානාපතිතුමන් ඇතුළු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරන ගමන් විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. අද දර්ශයේ මේ පුණ්‍ය පින්කමේ ආශිර්වාදය ලබන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ දායකත්වයේ දරන්නේ වෛද්‍ය නලින් අලදෙනිය මහත්මාණන් සහ එම නෝනා මහත්මිය ප්‍රධාන දූ දරුවන් ඇතුළු මේ සියලු දෙනාම ඉතින් මේ සෑම දෙනාම විහාරස්ථානයට එකතු වෙලා මේ ස්ථාන පිරිසුදු කරලා පවිත්‍රත්වයට පත් කරලා තමන් විසින් පිළියෙල කර ගන්නට යෙදුන තෙල් මල් පහන් සුවඳ ගිලම් ප්‍රසාදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහොම ශ්‍රද්ධාවෙන් මම හිතන්නේ ලංකාවේ කිසිම විහාරස්ථානයක මේ තරම් ශ්‍රද්ධාව තියෙන පිරිසක් මම දැකලා නැහැ. ඔයත්තන් බොහොම අවබෝධයෙන් තමයි මේ කටයුතු සිදු කරන්නේ. ඉතින් ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව අපේ චෛත්‍ය රාජානන් වහන්සේට බෝධින් වහන්සේට විහාර මන්දිරයට ඒ පූජාවන් තැන්පත් කරලා පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් භාවයට පත් වෙලා ඒ පිළියෙල කරගත්ත පූජාවන් පූජා කරලා පැයකටත් වැඩි කාලයක් බොහොම හොඳින් ධර්ම ශ්‍රවණය සිද්ධ කිරීමෙන් රැස් කරගන්නට යෙදුණු කුසල ශක්තිය ඒ වෛද්‍ය නලින් අලදෙනිය මහත්මාණන්ගේ ආදරණීය පියාණන් වහන්සේ ඩී.බී. අලදෙනිය මහත්මාණන් මීට වසර 4කට මත්තෙන් භව ප්‍රාප්ත මෙතුමටත් ඒ වගේම අලදෙනිය මහත්මියගේ ආදරණීය පියාණන් වහන්සේ මීට වසර 2කට මත්තෙන් මියගිය එන්.පී. රණවීර පියාණන් වහන්සේටත් ප්‍රධාන වර්ග පරම්පරාවේ මියගිය සියලාචිලාදී සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම විශේෂයෙන්ම මීට වසර 5කට මත්තෙන් මියගිය කේ.පී. අමරවංශ මහත්මාණන් සහ නොසිතූ වේලාවක මේ පින්නතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු අපේ ප්‍රසන්ත ගලප්පති මහත්මාණන්ගේ ආදරණීය සහෝදරයා චමින්ද කුමාර මහත්මාණන් ප්‍රධාන මේ ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නට යෙදුණු සෑම දෙනා නමින් නිදන ප්‍රාප්ත වන්නට යෙදුණු සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් දෙකින් නත්මිදෙත්වා සකටකටපත් වෙත්වා සසර කිසිදු භවයක මෙවන් අකල් මරණයන්ටපත් නොවේ උපදින සෑම භවයකම දිගාසිරි සම්පත් විඳිනේ කොට උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් ඉදම්මේ ඥාතීනං හොතු කියන ගාථාව කියන පුණ්‍යානුමෝදනා ඒ වගේම අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම නලින් නලදෙනිය මහත්මාණන් නෝනා මහත්මිය දූ දරුවන් ඇතුළේ සියලු දෙනාමත් ඒ වගේම ප්‍රසන්ත මහත්මයා ඇතුළු මේ විහාර කමිටුවේ සියලුම පින්වත් සියලු දෙනා ඇතුළු මේ අවස්ථාවට විවිධාකාරයෙන් සහ සම්බන්ධ වන මේ සෑම දෙනාටමත් ඒ වගේම අපේ තානාපතිතුමන් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඒ වගේම විශේෂයෙන් මේ කොරෝනා තත්ත්වයට යටතේ ප්‍රතිකාර ලබන අසංක දීපාල් මහත්මාණන්ට ඒ වගේම ලෝකවාසී සියලුම කොරෝනා ආසාදිත සියලු දෙනාටම සහ මේ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම උතුම් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සහ මේ උතුම් පින්කමේ ආශිර්වාදය තුලින් නිදුක් නිරෝගී සම්පන්නිය උදා වේවා. මේ සමස්ත ලෝකයටම ඉතාම ඉක්මනින් මේ වසංගත තත්ත්වය පහ වෙලා නැවත ප්‍රකෘතිමත් ලෝකයේ උදා කරගෙන නැවත ප්‍රකෘති තත්ත්වයෙන් අපට කටයුතු සිද්ධ කරන්නට රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයේ උතුම් විද්‍යාශ්‍රී ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ දන්තදාතන් වහන්සේගේ ආශිර්වාදයේ වේවා. ඒ වගේම මේ පින් අනුමෝදන් දෙවියෝ පින් අනුමෝදන් ඔබ සෑම දෙනාම ලෙඩක් දුකක් කරදරයක් නැතුව බොහොම නිරුපද්‍රිතව ආරක්ෂා කරගනිත්වා. විශේෂයෙන්ම ඕමාන් දේශය තුළ කටයුතු සිද්ධ කරන සියලු දෙනාටම නැවත නිරුපද්‍රිතව තමන්ගේ මාතෘ භූමිය තුළ පාතබන්නට දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසේවා.
ඔබ සෑම දිනාටම පින් අනුමෝදන් වන දෙවියෝ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනාවක් සිදු කරමු. අලදෙනිය මහත්මාණන් ප්‍රධාන පින්වතුන් සියලු දෙනාගේම නමින් මියගිය ඥාතීන් ඇතුළු ඔබ අප සෑම දිනාටම දෙවියන් සහිත තුන් ලෝ වාසීන්ටම සසර පුරාවටම මෙවන් සත්පුරුෂ ආශ්‍රයයක් වේවා. කිසිම කාලයකවත් අසත්පුරුෂ පාප මිත්‍ර සේවනයක් නොවේවා. උපදින සෑම භවයකදීම නිදුක් නිරෝගී සම්පන්නිය පිණසම වේවා. කිසිම කාලයක දුස්සාධ්‍ය මෙවැනි වසංගත තත්ත්වයන්ට මුහුණ නොදී උපදින සෑම භවයකදීම මනුෂ්‍ය ආත්මයක් ලැබලා ඒ මනුෂ්‍ය ආත්මය තුළ නිස්සාරත්වයට පත් නොවි උතුම් මෙවන් ධර්ම මාර්ගයේ ගමන් කරමින් හැකිතා කික්මනින් ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක්ඛයන්ගෙන් අත් මිදී ලබන්නා වූ උතුම් නිවනින් සැනසීම ලබන්නට මේ සියලු කුසල ශක්තිය වූ හේතු වේවා වාසනාව වේවා නිවන් පිණිස පාරමී ධර්මයක්ම වේවා කියලා කවුරුත් සාදු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. කොහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අන්නමාමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහ සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කිරීමට අවස්ථාව. සාදු සාදු සාදු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙටි පුණ්‍යානුමෝදනාවකට අප කෙරෙහි ඉමහත්දානුකම්පාවෙන් අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ උතුම් සම්බුද්ධ පූජාවත් පවත්වා ඉන් අනතුරුව ඊටමත් වටිනා මනරම් ධර්ම දේශනාවක් සිදු කරනු ලැබුවා. එම ධර්ම දේශනාවේ ඒ වගේම මේ උතුම් සම්බුද්ධ පූජාවේ අනුභවයෙන් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවායි අප සියලු දෙනා සාදු කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මෙවර වෙසක් පින්කම සඳහා සහයෝගය දැක්වූ පින්වත් සියලුම දෙනාට අප විහාර කමිටුවේ ස්තුතිය පුද කර සිටිනවා.
සාදු සාදු සාදු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප විහාරස්ථානයේ වන්දනා කිරීමට. අංගීරසස්ස මුනිනෝ ගුණසාගරස්ස තුපංච බෝධිපතිමංච නිදාපයෙත්වා ඕමාන දේශික සුදී ඉච්ඡලංකිකේහි වන්දේ කතං ජින ජයන්ති මහා විහාරං සාදු සාදු සාදු. සියලුම දෙනාට උතුම් තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.